ගරු කතානායකතුමනි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වශයෙන් පාස්කු ප්‍රහාරයට ලක්ව මියගිය අපේ අහිංසක සහෝදර ජනතාව වෙනුවෙන් එම ඝාතකයන්ට සහ ඒ සැලසුම් කළ අපරාධකරුවන්ට නීති ප්‍රකාරව උපරිම දඬුවම් ලබා දීමට අප විසින් ගන්නා ක්‍රියාමාර්ග සහ එහි ප්‍රගතිය වගේම අපේ ජනතාවගේ ඉදිරි ආරක්ෂාව සඳහා වර්තමාන රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ ගරු පාර්ලිමේන්තුව දැනුවත් කිරීම මගේ යුතුයකම්සේ සලකනවා. පාස්කු ප්‍රහාරයට අදාළව මේ දක්වා මෙරටදී පුද්ගලයන් 676 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 200 දෙනෙකු බන්ධනාගාරගත කර 66 දෙනෙකු රඳවා තබාගෙන විමර්ශන කටයුතු කරනවා. මොවුන්ගෙන් 408ක් මෙරට නීතිය යටතේ අපපිට නිදහස සිටියද ඔවුන් සම්බන්ධයෙන්ද අඛණ්ඩව විමර්ශන කටයුතු කරනවා. ප්‍රහාරයෙන් පසු හිටපු ජනාධිපතිතුමා ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සංවිධාන 3ක් තහනම් කිරීමට කටයුතු කර තිබුණා. නැෂනල් තව්හීද් ජමාත්, ජමාතේ මිල්ලාත් ඉබ්‍රාහම්, පසු ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව පිහිටෙව්වා. ඊට පසු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට 2019 සැප්තැම්බර් 21 වන දින ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පිහිටවනු ලැබුවා. නමුත් අවාසනාවන්ත ලෙස මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට ඉතා පහසුවෙන් හැකියාව තිබුණත් ඒ සම්බන්ධයෙන් නිසි පියවරගෙන නොතිබූ බව සිදු කරගෙන යන විමර්ශන වලින් ඉතා පැහැදිලි වෙනවා. පාස්කු ප්‍රහාරයට පෙර සිදුවීම් ගණනාවක් සිදු වුණා. ඒවා නිසි පරිදි විශ්ලේෂණය කළා නම් සැකකරුවන් අත්අඩංගුවටගෙන මෙම ප්‍රහාරය වළක්වාලීමට බොහෝ ඊට තිබුණා. නමුත් බුද්ධ්‍යංශ සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කොට හමුදාවේ චිත්ත ධෛර්යය බිඳුවට පහත හෙලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලනය කරමින් ජාතික ආරක්ෂාව බිඳුවට දමා තිබුණු නිසා ඉතා පහසුවෙන් ඝාතකයන්ට මෙම ප්‍රහාරය දියත් කිරීමට හැකි වුණා. පාස්කු ප්‍රහාරයට පෙර සිදු වූ විශේෂ දිවින් මෙන්න මේවායි. 2018 පෙබරවාරි 6 වෙනි දින යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ සමාජික අබ්දුල් සර්ෂාඩ්ගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. ඊට දින 6කට පසු කාත්තන්කුඩු යහපාලන සඳහා වූ ජාතික පෙරමුණේ කාර්යාලයට කාල බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. ඊටත් මාස 6කට පසු මඩකලපුව පාලමුණේදී සිදු කළ පුපුරණ ද්‍රව්‍ය අත්හදා බැලීමකදී සහරාන්ගේ සෝයිරු රිල්වාන් බරපතල තුවාල ලැබුවා. ඊට මාස දෙකමාරකට පසු නුවරඑළියේ පුහුණු කඳවුරු පරීක්ෂා කිරීමට ගොස් නිසි විමර්ශනයකින් තොරව නැවත පැමිණියා. ඊට සති දෙකකට පසු වවුනතුව පොලිස් නිලධාරීන් දෙන්නෙක් ඝාතනය කළා. ඊට මාසයකට පසු මාවනැල්ල බුදු පිළිම වලට හානි කළා. ඊටත් සුමාන 3කට පසු වනාතිවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය විශාල තුගයක් සොයාගත්තා. ඊට මාස දෙකකට පසු එනම් 2019 මාර්තු 8 වෙනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු කරුකු තස්ලීම්ට විටි තිබ්බා. ඊට සති 5කට පසු එනම් 2019 අප්‍රේල් 16 වෙනි දින කාලංකුඩාහිදී යතුරුබැදි පුපුරවා අත්දැක බැලුවා. මේ පාස්කු ප්‍රහාරය වුණේ ඊට හරියට දින 5කට පසුයි. එසේනම් එවකට පැවති රජයේ ජාතික ආරක්ෂා පිළිබඳ තිබූ මන්දගාමී ආකල්පය එම කාලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්තමර්දන හා විමර්ශන කොට්ටාශය බුද්ධි තොරතුරු සම්බන්ධ නිසි විමර්ශන සිදු නොකිරීම සහ ඒවා අතර නිසි සම්බන්ධීකරණයක් නොතිබීම නිසා මෙම ප්‍රහාරය වළක්වා ගන්නට තිබූ අවස්ථා 9ක් අහිමි වී තිබෙන බව ඉතා පැහැදිලියි. වර්තමාන රජය බලයට පත් වූ පසු නැවතත් බුද්ධ්‍යංශ ශක්තිමත් කොට ජාතික ආරක්ෂාවට මුල් තැන දෙනු ලැබුවා. බුද්ධ්‍යංශ සහ විමර්ශන අංශ කිසිදු දේශපාලන බැඳිවත් කිරීමකින් තොරව ශක්තිමත් කිරීමට අපි පියවර ගත්තා. මේ රජයේ බලයට පසුව පාස්කු ප්‍රහාරයට ඍජුව සහ වක්‍රව සම්බන්ධ වූ පුද්ගලයන් 99 දෙනෙකු ශ්‍රී ලංකාව තුළදීද විදේශයන්ගේ රැඳී සිටි මෙරට පුද්ගලයන් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන විමර්ශනය කළා. විදේශ බුද්ධ්‍යංශ සමග සම්බන්ධීකරණය වෙමින් රාජ්‍ය බුද්ධි සේවා මගින් විදේශ රටවල් 5කින් ප්‍රහාරය සම්බන්ධ අත්අඩංගුවටගත් සැකකරුවන් 54 දෙනාගෙන් 50ක් මේ වන විට ලංකාවට ගෙන්වා තිබෙනවා. ඉතිරි 4 දෙනා එරට නඩු කටයුතු අවසන් වූ වහාම ගෙන්වනවා. මෙම පුද්ගලයන් එම රටවල අන්තවාදී පෝෂණය කරමින් අන්තවාදී ප්‍රචාරණ රැස්වීම සඳහා මෙරටට මුදල් එවා තිබෙනවා. මෙම තොරතුරු සහ විමර්ශන අනුව ඔවුන්ගේ ප්‍රහාරයට ඇති සම්බන්ධතාවය අනුව වර්ගීකරණය කර නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා. ඉදිරියේදී මෙවැනි විදේශගත ශ්‍රී ලාංකිකයන් ක්‍රියාකාරකම් අධීක්ෂණය සඳහා රාජ්‍ය බුද්ධි සේවාව අදාළ විදේශීය බුද්ධි සේවා සමග සම්බන්ධ වීමට නිශ්චිත ක්‍රමවේදයක් අපි දැන් සකස් කර තිබෙනවා. සහරාන් නැමැති ස්වයං ඝාතකයා යටතේ පුහුණු වී ඇති කාන්තා අංශයක් සම්බන්ධයෙන් 2020 මුල් භාගයේදී මෙරට බුද්ධ්‍යංශ තොරතුරු අනාවරණය කළා.
එසේ පුහුණු වූ කාන්තාවන් 17ක් මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා වූ ප්‍රතිඥා එම්නම් බයියත් ලබා දී තිබෙනවා. එයින් දැනට 5 දෙනෙක් මියගොස් ඇති අතර 3 දෙනෙක්ට චෝදනා ගොනුකොට බන්ධනාගාරගත තිබෙනවා. ඒ වගේම 7 දෙනෙකු අත්අඩංගුවේ තබා විමර්ශන කටයුතු කරනවා. ඉතුරු 2 දෙනා අත්අඩංගුවට ගැනීමට ඉදිරියේදී කටයුතු කරනවා. 2015 වර්ෂයේදී ලාංකික සමාගමක් මගින් චීනයෙන් කඩු 1440ක් මෙරටට ආනයන කරලා තියෙනවා. 2018 වසරේදී දෙමටකොට ඊබ්‍රාහිම් සහෝදරයන්ගේ මෙහෙයුම් මත ඉහත සමාගමෙන් විවිධ කඩවලට විකුණා ඉතුරු කඩු 300ක් මිලදීගෙන තිබෙනවා. එම කඩු කොම්පඤ්ඤි විදිය කාත්තන්කුඩි සහ බේරුවල පුද්ගලයන්ට ලබා දී තිබෙනවා. එසේම මීගමුව කුරුණෑගල ප්‍රදේශවල කම්හල් වලින් කඩු 27ක් සකස් කරගෙන තියෙනවා. මේ පිළිබඳ කළ දීර්ඝ විමර්ශනයකින් පසු එයට සම්බන්ධ පුද්ගලයන් 35ක් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන දැනට 7කට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා. එසේම කඩු මෙරටට ආනයනය කළ ආයතනය විසින් 2015 සිට කඩු මිලදීගත් පුද්ගලයන් සම්බන්ධව අනාවරණය කිරීමටත් දැන් පරීක්ෂණ පවත්වනවා. එසේම සහරන්ගේ ජාලයට අමතරව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන වෙනත් අන්තවාදී සංවිධාන හඳුනාගෙන එහි ප්‍රධාන සමාජිකයින් අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත මර්දන සහ බුද්ධ්‍යංශය කටයුතු කර තිබෙනවා. එම සංවිධාන නම් වන් උන්මා හිස්බුඩ් තාහිර් මුජහර්දීන් අල්ලාහ සුපර් මුස්ලිම් යනාදියයි. එසේම අපට සහරාන් ඉස්ලාම් රාජ්‍යයක් වෙනුවෙන් මෙරට තරුණීන් ඒකරාශී කිරීම සඳහා මැදවච්චය මල්වාන ලේවැල්ල හම්බන්තොට නුවරඑළිය හිඟුල ප්‍රදේශවල පවත්වාගෙන ගිය පුහුණු කඳවුරු 8ක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගන්න පුළුවන් වුණා. එම පුහුණු කඳවුරු වලට සම්බන්ධ වූ පුද්ගලයන්ද අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කර තියෙනවා. 2018 සිට සහරාන්ගේ සියලු කටයුතු සඳහා අවශ්‍ය මුදල් වාහන පහසුකම් සියල්ල දී ඇත්තේ දෙමටකොට ඊබ්‍රාහිම් සහෝදරයන් වන ඉන්ෂාෆ් සහ ඉල්හාම්ය. ඔවුන් 2018 එම සිට පාස්කු ප්‍රහාරය දක්වා ලක්ෂ 500කට ආසන්න මුදලක් සිය ව්‍යාපාර වලින් ලබා දී තියෙනවා. ඊට අමතරව මොවුන් දෙදෙනා ISIS සංවිධානය සමග සම්බන්ධ වී සිරියාවේ පුහුණු වුණු ලාංකික ත්‍රස්තයන්ට යැවීම සඳහා 2018 නොවැම්බර් රුපියල් ලක්ෂ 45ක් සිරියාවේ ත්‍රස්තවාදී ලෙස සටන් කොට මියගිය නිලාම් නැමැත්තාගේ පියාට ලබා දී තියෙනවා. ඒ මුදල් ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ටාශය මගින් සොයාගෙන තිබෙනවා. ශංගිලා හෝටලේදී මරාගෙන මැරුණු ඊබ්‍රාහිම් ඉල්හාම් සිය ව්‍යාපාරයෙන් රුපියල් ලක්ෂ 370ක් ලබාගෙන ඉන් කොටසක් ප්‍රහාරය සැලසුම් කිරීමට සහ වෙනත් පහසුකම් සපයා ගැනීමට සහරාන්ගේ සහෝදරයා වන රිල්වාන්ට ලබා දී තිබෙනවා. එයින් ලක්ෂ 50ක් ප්‍රහාරයට දිනක 5කට පසු සයින්ද බර්දු නිවසේදී සොයාගත්තා. Save the Pearl රාජ්‍ය නොවන සංවිධානය මෙරට ආරම්භ වී ඇත්තේ 2015 වර්ෂයේදී. මරාගෙන මැරෙන ප්‍රහාරවලට සම්බන්ධ වූ ඊබ්‍රාහිම් සහෝදරයන් හා ජමීල් සහ දැනට අත්අඩංගුවේ සිටින ජමීල්ගේ සහෝදරයා මේ සංවිධානය සමග අඛණ්ඩව සක්‍රීයව සම්බන්ධ වෙලා තියෙනවා. Save the Pearl සංවිධානය විසින් දියත් කර ඇති අරාබි පාසල්වල කුඩා දරුවන්ව අන්තවාදී මතවාදයට නැඹුරු කිරීමට උගන්වා තිබෙනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සහරාන් ඇතුළු පුද්ගලයන් මෙම විදුහලේ සිසුන්ට දේශන පවත්වලා තිබෙනවා. විදුහලේ සිසුන් එය සනාථ කර තිබෙනවා. ඉල්හාම් ඉබ්‍රාහිම්ගේ මූල්‍ය දායකත්වයෙන් තවත් අරාබි විද්‍යාලයක් ගොඩනැගීමට මදුරංකිල ප්‍රදේශයෙන් ඉඩමක් මිලදීගෙන තියෙනවා. ඊට අමතරව 2018 මාවනැල්ල බුදු පිළිම වලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අයට සහරාන් හරහා නීතිමය සහාය දීමටද මෙම සංවිධානය මූලික වෙලා තියෙනවා. එසේම පාස්කු ප්‍රහාරයට වක්කිවිත්තන් සහ ඒ මූලික පසුබිම සැකසුණු ආකාරය පිළිබඳ සොයා බැලීමේදී මෙම ප්‍රහාරය මෙහෙයූ අය ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසූ අය ප්‍රහාරය දියත් කරන්න IS මතවාදය ඔස්සේ ප්‍රහාරකයන් අභිප්‍රේරණය වීම හා මෙයට ඍජුව සහ වක්කව සම්බන්ධය සහ එම බාහිර සම්බන්ධතා පිළිබඳ පුළුල් විමර්ශනය ඉතාම වැදගත් වෙනවා. එමගින් අදාළ අපරාධකරුවන්ට දඬුවම් ලබා දීමට හා ඉදිරියේදී මෙවැනි ප්‍රහාර වැළැක්වීමට හැකි වෙනවා. ඒ සඳහා මම පහත් සඳහන් කරුණු මේ ගරු සභාවට දැන ගැනීම සඳහා ඉදිරිපත් කරනවා. ඉරාකයේ සිටි අබුබකර් අල් බැග්ඩාඩ් විසින් 2014 6/29 දින සිරියාව සහ ඉරාකය කේන්ද්‍ර කරගෙන ඉස්ලාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරමින් සිරියාවට හෝ ඉරාකයට පැමිණ ලෙසට ඉස්ලාම් රාජ්‍ය වෙනුවෙන් සටන් කරන ලෙසට මුලින් ප්‍රකාශ කර තිබෙනවා. ISIS නායක බැග්ඩාඩ්ගේ මෙම ප්‍රකාශයෙන් පසු
2015 ජනවාරි මාසයේ කණ්ඩායම් ලෙස මෙරට පුද්ගලයන් 37ක් පමණ සිරියාවට ගොස් IS සංවිධානය සමග එක්ව කටයුතු කර තිබෙනවා. මීට අමතරව ඉස්ලාම් රාජ්‍ය හෙවත් IS වෙත කැමැත්ත දක්වන මෙරට පුද්ගලයන් ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් හෙවත් JMI සංවිධානය වන බව මූලිකව යුද හමුදා බුද්ධාංශය සහ රාජ්‍ය බුද්ධි සේවකාව එම වකවානුවේ හඳුනාගෙන තිබුණා. ඒ අනුව බුද්ධි සේවා මගින් ඔත්තු කරවන යොදවා තොරතුරු රැස් කර සිරියාවට ගිය කණ්ඩායම ඔවුන් එරට ගිය ආකාරය ඒ සඳහා ඔවුන්ට මුදල් ලැබුණු මාර්ගය හා ඉන්පසු මෙරට JMI සංවිධානය පිළිබඳවත් 2015 සිට වාචිකව හා ලිඛිතව ආරක්ෂක මණ්ඩලය හා අනිකුත් වකියු නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළා. එහිදී ඉදිරියේ ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි තර්ජන හා ඒවා වැළැක්වීමට රජය සහ රජයේ අදාළ ආයතන අමාත්‍යාංශය ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් වාර්තා කර තිබුණා. මේ පිළිබඳව පාස්කු පුරුෂ සභා වාර්තාවෙත් පැහැදිලිවම සඳහන් වෙනවා. ඒ අනුව යම් පුද්ගලයෙකු ආගම පදනම් කරගත් මතවාදයක් ඔස්සේ ත්‍රස්තවාදියෙකු බවට පරිවර්තනය වීමේදී පළමුව මූලධර්මවාදයට හා ආගමික අන්තවාදයටද දෙවනුව ප්‍රජන්තත්වයට සහ ත්‍රස්තවාදයටද ක්‍රමයෙන් ගමන් කරනවා. පාස්කු ප්‍රහාරීන් ඉස්ලාම් රාජ්‍ය සංකල්පය පෙරදරි කරගෙන ත්‍රස්තවාදය දක්වා ගමන් කළ අතරම සමහර පුද්ගලයන් මෙහි විවිධ අවධිවල පසුවන බවට විමර්ශනදී හඳුනාගෙන තිබෙනවා. IS නායක අබුබකර් අල් බැග්ඩෑඩ් විසින් 2014 ඉස්ලාම් රාජ්‍ය ප්‍රකාශ කිරීම පත්වීමත් සමගම ඉස්ලාම් රාජ්‍ය මතවාදී පීඨා කටයුතු කළ සහරාන් 2015 වසරේදී ඉස්ලාම් රාජ්‍ය මතවාදය සමග දැඩි මූලධර්මවාදීව සිට ආගමික අන්තවාදියෙක් බවට පත් වුණා. 2017 වසරේ මුල් කාලයේ පටන් ඔහු ආගමික අන්තවාදයේ සිට ප්‍රජන්තත්වයට කරා ගමන් කර තිබෙනවා. මොහුගේ මුල්ම ප්‍රජන්තකාරී සිදුවීම ලෙස 2017 මාර්තු මාස 10 වෙනි දින කාත්තන්කුඩි අලියාහිදී වෙනත් මතවාදී පිරිසකට පහර දීම වාර්තාගත වෙලා තියෙනවා. ඒ සමග සහරාන් චලිතය කරලියට පැමිණෙනවා. මෙලෙස යම් පුද්ගලයෙකු මූලධර්මවාදියෙකු ආගමික අන්තවාදියෙක් ලෙස හා ප්‍රචණ්ඩත්වයේ සක්වා පරිවර්තනය වීමේදී ඔහු එම කාලය තුළ ඇසුරු කරන්නන් සහ සංවිධානය කරන ආකාරය විශ්ලේෂණය කිරීම ඉතාම වැදගත් වෙනවා. මෙහිදී වසර ගණනාවක් කටාර් රාජ්‍යයේ සිටි මොහොමඩ් ඉබ්‍රාහිම් මොහොමඩ් නෞෆර් ඉතාම වැදගත්. එම නැමැති ඉතාම වැදගත් කාරණයක් මම මේ කියන්න යන්නේ. එම නෞෆර් නැමැති දැනට අත්අඩංගුවට පසු වුණු පුද්ගලයා 2016 සිට සහරාන් සමග සමීපව කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර තිබෙනවා. ඒ අනුව අබුබකර් අල් බැග්ඩෑඩ්ගේ මතවාදයට සහරාන් සම්බන්ධ කිරීමට නෞෆර් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර ඇති බවට විමර්ශනයේදී හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම මෙම නෞෆර් නැමැත්තා සහරාන් සමග සම්බන්ධ වෙමින් ප්‍රහාරය දක්වා ඔහුව මතවාදීව මෙහෙවා ඇති බවට දැනට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ටාශයෙන් සිදු කරන විමර්ශනවලදී පැහැදිලි වෙනවා. එයින් මෙම ප්‍රහාරයේ පිටුපස සිටි ප්‍රධානතම මූලධර්මවාදියා මෙන්ම සහරාන්ව මෙම ප්‍රචණ්ඩකාරීත්වයට යොමු කළ ප්‍රධානතම පුද්ගලයෙකු ලෙස නෞෆර් හඳුනාගෙන තියෙනවා. ප්‍රහාරයට ප්‍රථම සහරාන් ඇතුළු ස්වයං ඝාතකයින් තමන්ගේ නායකයා අබුබකර් අල් බැග්ඩෑඩ් බවට ප්‍රතිඥාවක් දී මෙම ප්‍රහාරය සිදු කරන්නේ ඉස්ලාම් රාජ්‍යයක් වෙනුවෙන් බවට සාතික කර තිබෙනවා. ඒ වගේම අන්තවාදී මතවාදයන් සමග පෝෂණය වූ එම ප්‍රහාරකයින් ප්‍රහාරයට දින කිහිපයකට පෙර තමන් මෙම ප්‍රහාරය IS සංවිධානයේ අරමුණ වෙනුවෙන් සිදු කරන බවත් තම ජීවිතය කැලිෆේට් වෙනුවෙන් කැප කරන බවට සඳහන් කරමින් කොළඹදී වීඩියෝ පටයක් නිකුත් කර තියෙනවා. එමෙන්ම 2019 අප්‍රේල් මාස 26 වෙනි දින සයින්දි මරුවේදී ආරක්ෂක අංශ විසින් ඔවුන් සිටි ස්ථානය වටලා තිබීදී පවා ඔවුන් පිළිගන්නා මතවාදය වෙනුවෙන් සහ IS සංවිධානයේ අරමුණ වෙනුවෙන් තම ජීවිතය පුද කරන බවට වීඩියෝ පටයක් නිකුත් කරමින් ප්‍රකාශ නිකුත් කර තිබෙනවා. මෙම කරුණ අනුව පෙනී යන්නේ IS මතවාදයේ ඔස්සේ සහරාන් ප්‍රජන්තත්වය කරා පෝෂණය කිරීමත් සහරාන්ගේ අනුකාමිකයින්ද ආගමික ප්‍රචණ්ඩත්වයට පත්වීම දක්වා පෝෂණය කිරීමටත් නෞෆර් සිදු කර ඇති කාර්යභාරය අති මහත් බවය. මීට අමතරව ශ්‍රී ලංකා ජමාත් ඉස්ලාම් සංවිධානයේ හිටපු ප්‍රධානයා වන හජ්ජුල් අක්බර්ද ඉස්ලාම් රාජ්‍ය මතවාදයක සිට කටයුතු කර ඇති බවත් ඔහු ඒ ඔස්සේ පුද්ගලයන් අභිප්‍රේරණය කිරීමේ කටයුතු වල නිරත සිට ඇති බවත් ඔහු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සමග සමීපව සම්බන්ධතා පැවැත්වූ බවටත් අනාවරණ වී තිබෙනවා. මෙලෙස සහරාන් මතවාදීව නෞෆර් යටතේ පෝෂණය වීමේදී මාලදිවීන් ජාතික ආගමික ත්‍රස්තවාදීන් 4 දෙනෙකු සහරාන් වෙත සම්බන්ධ කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු පුරවැසියන් 2 දෙනෙකු වන ලුක්මාල් තාලිබ් සහ ඔහුගේ පුත් ලුක්මාන් තාලිබ් අහමඩ් කටයුතු කර ඇති බවටද සොයාගෙන තිබෙනවා.
තවද පාස්කු ප්‍රහාරකින් සහ මාලදිවින් ත්‍රස්ත සමාජිකින් 4 දෙනා 2016 සිට ප්‍රහාරය දක්වා අවස්ථා ගණනකදී මෙරට පැමිණ මරණයට පත්ව ඇති හා මේ වෙනුවට අත්අඩංගුවට පසු වන අන්තවාදීන් හමු වී ඇති බවද එම සම්බන්ධීකරණ කටයුතු ලුක්මාල් තාලිබ් අහමඩ් මෙරටට පැමිණ සිදු කර ඇති බවට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ටාසය සහ රාජ්‍ය බුද්ධි සේවාව හඳුනාගෙන තියෙනවා. මෙම ඕස්ට්‍රේලියානු පුරවැසි පියා වන ලුක්මාල් තාලිබ් කටාර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ඇති බවටද එරට බුද්ධි අංශය වාර්තා කර තිබෙනවා. එසේනම් පාස්කු ප්‍රහාරයට අවශ්‍ය පසුබිම සැකසී ඇත්තේ ඒ ලෙසටයි. IS හා ඒ නායක බැග්ඩෑඩ්ගේ අන්තවාදී මතවාදය නෞෆර් ඇතුළු මෞලවි කිහිප දෙනෙක් පෝෂණය කිරීම, එම මූලධර්ම මතවාදයන් ඉදිරියට ගෙන යාම, ත්‍රස්තවාදී තරුණ කොටස් නැඹුරු කිරීම සහ අන්තවාදී ක්‍රියාකාරම් වලදී මතුවිය හැකි නෛතික ගැටලු විසීමට නෛතික පසුබිමක් ඇති පිරිසක් ඇති කිරීම, මේ සඳහා Save the Pearl වැනි සංවිධානත් උපකාරී වී තිබෙනවා. ප්‍රහාරයට අවශ්‍ය සියලු මුදල්, භෞතික සම්පත් ඉල්හාම් ඉන්ෂාන්ගේ සහෝදරයන් තම ව්‍යාපාරවලින්ද විදේශ රටවල අන්තවාදී සංවිධාන සහ මැදිපෙරදිග IS ලැබි කණ්ඩායම් හරහාද දී තිබෙනවා. සහරාන්ගේ නායකත්වයේ යටතේ රිල්වාන්, හස්තූන්, මිල්හාන් සහ සාදික් විසින් ප්‍රහාර සැලසුම් පුහුණු කිරීම සහ ප්‍රහාර දියත් කර තිබෙනවා. ෆයිරූස් සහ ෆස්රූල් විසින් IS මතවාදයේ ප්‍රචාරණය කටයුතු වීඩියෝ සැකසීම සහ උඩුගත අප්ලෝඩ් කිරීම කර තිබෙනවා. දැනට අත්අඩංගුවට සිටින විවිධ තරාතිරමේ පුද්ගලයන් හා ස්වයං ජාතිකයන් අතර දුරකථන සම්බන්ධතා හඳුනාගෙන තිබෙන අතර ඔවුන් Viber සහ WhatsApp වැනි මෘදුකාංග හරහා සම්බන්ධතා පවත්වා තිබෙනවා. මේ සඳහා විදේශීය බුද්ධි අංශ සමග අපි සම්බන්ධීකරණය වෙනවා. එසේම 2019 මැයි මාසයේ පිහිටුවන ලද ජාතික ආරක්ෂා පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාර්ක සභාව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය හරහා සිදු කරනවා. එම වාර්තාවේ සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව ප්‍රමුඛ Community Association of Professionals නැමැති සංවිධානයක් සිදු කර ඇති විශ්ලේෂණයකදී බොහෝ මද්‍රසා පාසල්වල නිසි ක්‍රමවේදයක් නොමැති බව සඳහන් වෙනවා. එසේම ලංකාවේ උපදින සියලුම දරුවන්ට අවුරුදු 5 සිට අවුරුදු 16 දක්වා රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුව අධ්‍යාපන ලබා දිය යුතු බව අප අවධාරණය කරනවා. ඒ අනුව කටයුතු නොකරන සියලුම පාසල් තහනම් කිරීමට අපි කටයුතු කරනවා. අනිකුත් මද්‍රසා පාසල් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග එකතු වී නියාමනය කිරීමට කටයුතු කරනවා. ඒ වගේම වසර ගණනාවක් තිස්සේ ඉතා සාමකාමීව නියමිත ප්‍රමිතීන්ට අනුව ක්‍රියාත්මක වන මද්‍රසා පාසල් තිබෙන බවද මෙහිදී අප විසින් මතක් කර දානවා. වර්තමාන රජයේ බලයට පත් වූ පසු ප්‍රහාරයට අවශ්‍ය පසුබිම ඍජුව සහ වක්‍රව නිර්මාණය කළ මෙරට ක්‍රියාත්මක වන අන්තවාදී සංවිධාන 11ක් හඳුනා ගැනීමෙන් එම සංවිධාන නුදුරේදීම තහනම් කිරීමට අපි කටයුතු කරනවා. පාසල් ගුරු අත්පොත්වල ඇතුළත්ව ඇති ඉස්ලාම් මූලධර්මවාදය සම්බන්ධ ඉගැන්වීම් ඇතුළත් පෙළපොත් නිවැරදි කිරීමට දැනටමත් පියවරගෙන තිබෙනවා. මෙහිදී පළවෙනි වසර සිට 13 වසර දක්වා ගුරු සහ පෙළපොත්වල අන්‍යාගම් වලට එරෙහිව නැගී සිටීම සඳහන් වන අතර ආගමික සහජීවනයට හානි වන ආකාරයෙන් වහාබි සහ සලෆි මූලධර්මවාදී ප්‍රතිපත්ති සූක්ෂම ලෙස ඇතුළත් කර තිබෙනවා. ඒවා විෂය නිර්දේශයන්ගෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් දැනටමත් කටයුතු කරමින් සිටිනවා. ජාතික ආරක්ෂාවට වර්තමානයේ සහ ඉදිරියේදී විය හැකි තර්ජන හඳුනාගෙන ඒවා වැළැක්වීම සඳහා පියවර ගණනාවක් මේ රජය ගෙන ඇති අතර එයින් එක් පියවරක් ලෙස බුර්කාව පැළඳීම තහනම් කිරීමට කඩිනමින් කටයුතු කරනවා. ඒ වගේම ළමා සහ කාන්තාව වෙනුවෙන් අඩු වයස් විවාහ සහ දික්කසාද පිළිබඳ නීති සමස්ත ජනතාවට බලපාන පොදු නීතියක් යසල ගැනීමට අධිකරණ අමාත්‍ය සමග අපි කටයුතු කරනවා. පාස්කු වැනි ප්‍රහාර වලට යොමු වීමට පෙර පුද්ගලයන් මූලධර්මවාදී අවධියට යොමු වන බවට බුද්ධි අංශය මගින් හඳුනාගත් වහාම අන්තවාදී ප්‍රජාතන්ත්‍රයට යොමු වීමට පෙර ඔවුන්ව අනිවාර්ය පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කිරීමට කටයුතු කරනවා. ඒ වගේම මෙම ප්‍රහාරයට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ සියලුම විරිස් වලට උපරිම දඬුවම් දීමටත් කටයුතු කරනවා. අවසාන වශයෙන් මේ වන විට පාස්කු ප්‍රහාරයන් සඳහා නැඹුරු ආකාරය, ප්‍රහාර සිදු කිරීමේ අරමුණ, ප්‍රහාරය මෙහෙයුවේ කවුද, එයට මුදල් ලැබුණේ කෙසේද, එයට අදාළ දේශීය විදේශීය සම්මුතිය යන ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු ලැබී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ගය නුදුරු දිනේදීම ගන්නවා. කොවිඩ් වසංගත හමුවේ වුවද ආරක්ෂා අමාත්‍යාංශය, මහජන ආරක්ෂා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය,
යුද හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව, යුද හමුදා බුද්ධ්‍යංශය ඇතුළු අනිකුත් බුද්ධ්‍යංශ මෙම ප්‍රහාරයට සම්බන්ධ දේශීය විදේශීය පුද්ගලයන් සංවිධාන හඳුනා ගනිමින් ඉදිරියේදී මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට දැඩි වෙහෙස මහන්සියෙන් කටයුතු කරන බව මේ වෙලාවේ මා සිහිපත් කරනවා. මේ සම්බන්ධයෙන් ඇතම් දේශපාලන පසුබිම ඇති පිරිස් සමාජයේ නොමග යවමින් ජනතාව මුලා කිරීමට වෑයම් කරනවා. එසේ විමර්ශනයන් තුළින් සත්‍ය අනාවරණය කිරීමට, යුක්තිය ඉටු කිරීමට බාධා වන අයුරින් ක්‍රියාත්මක වන අය සම්බන්ධයෙන්ද අපි නීත්‍යානුකූලව කටයුතු කරනවා. අප හෙලා දැකිය යුත්තේ යම්කිසි ආගමක් නොව ආගමික අන්තවාදයයි. මෙම ප්‍රහාරය පොළඹවා ඇත්තේ ඉස්ලාම් ආගම නොව වහාබිවාදය මත ගොඩනගුණු අන්තවාදයයි. අල්වලා වල්බරා නාය හෙවත් මුස්ලිම් වලට පක්ෂපාතී වීම සහ මුස්ලිම් නොවන අයට ද්වේෂ කිරීමට පෙළඹෙන වහාබි ආයතන අපි තහනම් කරනවා. සාමකාමී රටට ආදරය කරන මුස්ලිම් ජනතාව මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කටයුතුවලදී අපට සහාය දෙනවා. එයම ඉතාම ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. යුද හමුදාවේ විශේෂ බලකායේ විශේෂ සේවයක් කළ ෆස්ලි ලෆීර් වගේම බුද්ධි බලකායේ අතිවිශේෂ සේවයක් කළ කර්නල් මුතාලිෆ්, කර්නල් මීඩින් යන මුස්ලිම් ජාතික නිලධාරීන් අදටත් අප ගෞරවයෙන් සිහිපත් කරනවා. අවසාන වශයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසම් සභාව ඉදිරිපත් කරන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර හමාරයි. එසේම එම සභාවේ අවධානයට ලක් නොවූ නමුත් විමර්ශන වාර්තාවලින් හෙළි වූ කරුණු අනුව මෙම ප්‍රහාරයට ඍජුව සහ වක්‍රව සම්බන්ධ සියලුම පුද්ගලයන්ට ආයතන වලට විරුද්ධව නීති ප්‍රකාරව අපි කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් මීට වඩා පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ඒවා ගරු කතානායකතුමා වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා. ජාතික ආරක්ෂාවට බාධා නොවන අරින් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දීමට මා බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.